ධර්මානුශාසනාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් මේ රාත්‍රියේදී ඔබට ගෞරවනීය ආරාධනය රාත්‍රී ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපහා එක්වන ලෙසට රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වීමට ආරාධනා ලබන්නේ අද පොල්ගස්සෝ විට වෙනිවැල්කොළ ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොට්ටාවේ සුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාව සඳහා අද දායකත්වය ලබාගෙන තිබෙන්නේ පානදුර බෙක්කේගම සුගතනන්දාරාම පාර අංක 74 නිවසේ රුක්මනී ගුණතුංග ඇතුළු දරු පිරිස, ගම්පොළ කුරුඳුවත්ත නවනගරයේ පැල්ලපිටිය පන්සල අසල 44 නිවසේ හේමමාලී ගුණවර්ධන මෙනවිය ඇතුළු පිරිස, පන්නිපිටිය මහල්බරාව විශ්‍රාමික පරිපාලන නිලධාරී එල්.කේ.වයි. දහනායක මහතා, පනාදරගම පනාදරයේ ජේ.එච්.එම්. පියසීලී කුමාරිහාමි මහත්මිය, මහරගම පන්සල පාර 78 නිවසේ පර්යේෂී හදති වීරිය වෙනුවෙන් ගැමුණු ගුණතිලක මහතා, කඩවත මහරනුගේගොඩ උද්‍යානවත්ත 37 නිවසේ එම්.ජී. ඉන්ද්‍රා හේමමාලි සහ උහුමියේ අංක 47 නිවසේ ඩී.එම්.එන්. දිවාකර. ගෞරවයෙන් යුක්තව රාත්‍රී ධර්මානුශාසනා පැවැත්වීම සඳහා දැහැත්පට්ටිය පිළිගන්වා ආරාධනා කරනු ලබන්නේ ගම්පොළ කුරුඳුවත්ත නවනගරයේ පැල්ලපිටිය පන්සල අසල 44 නිවසේ හේමමාලී ගුණවර්ධන දායිකාවයි. සදහැවතුනි, ධර්මානුශාසනාවට ප්‍රථමයෙන් අපි සිළු දෙනාම පන්සිල් සමාදන් වන්නට සාදුකාරයක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්ථ
අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ති සම්බදීසෝතා සෝතානං කිං නිවාරණං සෝතානං සංවරං බ්‍රූහි කේන සෝතාපිත්තියරේති පින්වත්නි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් විකාශනය කෙරෙන තවත් ධර්ම දේශනයක් ආරම්භ කෙරෙන අවස්ථාව. අදත් මේ ධර්ම දේශනයට දායකත්වයේ දරණ පින්වතුන් සෑහෙන පිරිසක් ඉන්නවා. මේ මැදිරියටත් පැමිණිලා ඒ පින්වතුන් බොහෝ දුරකතර ගෙවාගෙන ඇවිල්ලා මේ උදාර පින්කමට සහභාගී වෙනවා. මේ මගේ ධර්ම දේශනාවක දායකත්වයේ දරණම කියන්නේ මහා උදාර පින්කමක්. මේ ධර්ම දේශනය සමස්ත දිවයින පුරාම අස්සක් මුල්ලක් නෑර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ශ්‍රවණය කරනවා. මේ දායක දායිකා පින්වතුන් මේ වගේ අතිවිශාල පිරිසකට බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍ය ශාන්ත ප්‍රණීත ධර්මය ශ්‍රවණය කරන්නට කටයුතු සලස්වනවා. මේක මහා උදාර පින්කමක්, නොගෙවෙන සුළු පින්කමක්. ඒ පින්වතුන් යම් යම් බලාපොරොත්තු ප්‍රාර්ථනා තබාගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ දායක දායිකාවන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන්ම සඵල වේවා, ඉෂ්ට සිද්ධ වේවා කියලා මා පළමු කොට ආශිංසනය කරනවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් දිවයිනේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවටත් මේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයට අනුව කටයුතු කරලා මේ නෛර්යානික වූ සම්මයක් සම්බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු ආසනා වේවා කියන පැතුමෙන් බණ අහන්නට ඕන.
පින්වත්නි, හැමදාම මා ධර්ම දේශනා කරන්නේ භාවනා පිළිබඳවයි. අද රටේ විශාල පිරිසක් ශීල භාවනා කටයුතු වල යෙදෙනවා. ඒ අයට මේ ධර්ම දේශනාව හුඟක් ප්‍රයෝජනවත් වේවි. භාවනා කරන්නටම ඕනේ නැහැ. හැම දෙනාටම දහම් දැනුම ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාව ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා හැම දෙනාම ඊටාම සාවධානව හිත කන යොමු කළා ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. මා මුලින්ම ගාථාවක් මාතෘකාවේ තැබුවා. එදා බුද්ධ කාලේ පාසාන චෛත්‍ය කියන තැනේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අජිත කියන මානවකයෙක්, එයාට තියෙන සැක සංකා ගණනාවක් මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. උන්වහන්සේ මීට දුන්න පිළිතුරත් මේ ගාථාවත් කියන ගාථා දෙකේ ඇතුළත් වෙන කාරණා ටිකක් තමයි අද ධර්ම දේශනාවේදී විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු පළමුවෙන්ම මේ අජිත මානවකය බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයේ සරල තේරුම මොකක්ද කියලා. සවන්ති සබ්බදී සෝතා, හැම තැනම මේ ශ්‍රෝතයන් ගලාගෙන යනවා. සෝතානංකින් නිවාරණං, ඒ ගලාගෙන යන ශ්‍රෝතයන් නිවාරණය කරන්නේ කෙසේද? මේ ගැන පසුව විස්තර කරලා දෙනවා. සෝතානං සංවරං බ්‍රූහි, මට ඒ ශ්‍රෝතයන්ගේ සංවරය කියා දෙනු මැනවි. කේන සෝතා පිත්තිහියරේ, ඒ ශ්‍රෝතයන් කොහොමද සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නේ? නැත්තටම නැති කර දමන්නේ කොහොමද? මෙන්න මේකයි මේ අජිත මානවකයාගේ ප්‍රශ්නය. සමස්තයක් වශයෙන් ගත්තාම එක ගාථාවකින් එක ප්‍රශ්නයයි. නමුත් මේක ඇතුලේ ප්‍රශ්න 4ක් තියෙනවා. අපි බලමු ඒවෙන් තේරුම් වෙන්නේ මොකක්ද කියලා. සවන්ති සබ්බදී සෝතා, හැම තැනම මේ ශ්‍රෝතයන් ගලාගෙන යනවා. මේ සෝත කියන එක බෞද්ධයන්ට පුරුදු වචනයක්. සෝත කියන්නේ මොකක්ද? දියපාරට කියන නමක්. සෝතාපන්න කියන්නේ ආර්ය මාර්ගයේ නමැති දියපාරට පැමුණුනා කියන තේරුම. ගංගාවල ගලාගෙන යන හැඩපාරට දියපාරට කියනවා පාලි භාෂාවෙන් සෝත කියලා. දැන් මෙතන අහන්නේ සවන්ති සබ්බදී සෝතා, හැම තැනම මේ සෝතයන් ගලාගෙන යනවා. මොකද මේ හැම තැනම කියන්නේ?
මෙයින් අදහස් කරන්නේ මේ බාහිර ලෝකයක් ගැන නෙවෙයි. අපේ අභ්‍යන්තර ලෝකයයි කියන ජීවිතය පංච උපාදානස්කන්ධය පිළිබඳව. අපට තියෙනවා ඇස කන නාසය දිව ශරීරය හිත කියලා දොරටු හයක්. මේවට දොරටු කියනවා මේ අරමුණු ඇතුළු වෙන කෙලෙස් උපදින තැන් නිසා. ඒ අයට ගොදුරු වෙනවා රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියලා හයක්. මේවා එකට සම්බන්ධ වුණාම මොකද වෙන්නේ? ඒ අනුව ඇති වෙනවා දල වශයෙන් කියනකොට කෙලෙස්. සෝතාති තණ්හා සෝතෝ දිට්ඨි සෝතෝ කිලේශ සෝතෝ දුච්චරිත සෝතෝ අවිජ්ජා සෝතෝ කියලා මේ පස් ආකාරයකින් ධම්සෙනෙමි සරියුත් මහ තෙරුන් වහන්සේ මේක අර්ථ විවරණය කළා තියෙනවා. අපි නිදසුනක් වශයෙන් ගත්තාම ඇසට ප්‍රියමනාප අරමුණක් හමු වුණාම ඒ ප්‍රියමනාපයක පිළිබඳව ඇති වෙනවා ආශාව, රාගය ඇති වෙනවා. අප්‍රියමනාප එකක් ඇති වුණොත් ද්වේෂය ඇති වෙනවා. එතකොට රාග දේශ දෙක ඇති වෙනවා. තණ්හා සෝතෝ කියන එකෙන් මෙතන අදහස් කරන්නේ විශේෂයෙන් ගන්නේ තමන් ආශා කරන ප්‍රියමනාප අරමුණු. අන්නේව හමු වුණාම තණ්හා නැමැති ස්රෝතය දියපාර ගලන්න පටන් ගන්නවා. එකවරක් නෙමෙයි. නැවත නැවත මේ අරමුණු ලැබෙන්න තණ්හාව ඇති වෙනවා. තණ්හා ස්රෝතය කියන්නේ ඒකයි. දැන් රබර් කොස්සැනි ගහකට ආයුධයකින් කෙටුවාම කිරි වැස්සෙනවා. ආයි කෙටුවොත් ආයි වැස්සෙනවා. තව සැරයක් කෙටුවොත් තව සැරයක් වැස්සෙනවා. ඒ වගේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට අරමුණු වදින්න ප්‍රියමනාප අරමුණෙහි රාගාදී කෙලෙස් ඇති වෙනවා. අප්‍රියමනාප අරමුණෙහි ද්වේෂාදී ඒවා ඇති වෙනවා. මෙතන මුලින්ම තණ්හාසෝත කියලා වදාලේ ආශාව තණ්හාව ඇති වෙනවා. මේ ගැන බොහෝ විස්තර තිබුණත් ඒවට යන්න කාලේ නෙමෙයි. දෙවෙනි එක දිට්ඨි දෘෂ්ටි සෝතය. ඒ තමන්ට ලැබෙන රූපාදී අරමුණු පිළිබඳව වැරදි කල්පනාව, මිත්‍යා දර්ශනය, විපරීත දර්ශනය ඇති වෙනවා. මේවා සදාකාලික දේවල් ආදි වශයෙන් මිත්‍යා දර්ශනය ඇති වෙනවා. අන්න ඒකට තමයි දෘෂ්ටි සෝත කියලා කියන්නේ. දෙවෙනි එක. අපිට මේ ඉදිරියේදී මේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවේ තියෙන වටිනා අර්ථ ටික තේරුම් ගන්නට ඕන. ඒ නිසා මේක තා කෙටියෙන් අපි තේරුම් ගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට කිලේශ සෝතෝ පොදු වචනයක්. අරූපාදී අරමුණු හමු වුණාම රාගාදී කෙලෙස් ගලා හැලෙන්න පටන් ගන්නවා. දිගටම ගලනවා. කිලේශ සෝත. ඊළඟට හතරවෙනි එක දුච්චරිත සෝතෝ. කාය දුච්චරිත, වචේ දුච්චරිත, මනෝ දුච්චරිත කියලා තුනක් තියෙනවානේ. මෙන්න මේවට හැරෙනවා. අර රූපාදී අරමුණු පිළිබඳව ඒවා ගැන ආශාවෙන් රාගාදියෙන් ගත්තහම ඒවා ලබා ගන්නට ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඒ වින්දනේ ලබන්නට වින්දනේ හඹාගෙන පසුපස යනවා.
මෙහෙම යනකොට මේ කියන ලද කෙලෙස් නැමැති ස්රෝතයන් ගලා හැලෙන්න පටන් ගන්නවා. පස්වෙනි එක තමයි අවිජ්ජාසෝතෝ. අවිද්‍යාව කියන එක බොහෝ විස්තර කළ යුතු එකක්. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නොදන්නාකම තමයි අවිද්‍යාව හැටියට දේශනා කරන්නේ. දුක්ඛ සත්‍ය ගැන බැලුවාම දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයනේ. හැමතැනම තියෙන කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි කියලා වදාළා. පංච උපාදානස්කන්ධය කියන්නේ අපි සම්මුති වශයෙන් ගත්තාම අපේ ජීවිතය. මෙන්න මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නාකම, අවබෝධයක් නැතිකම, තේරුමක් නැතිම අඥානකම. මේක තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් ඔය කියන ලද තණ්හා, දෘෂ්ටි, කිලේශ, දුච්චරිත, අවිද්‍යා කියන මේ ස්රෝතයන් කෙලෙස් ගංගා ගලන්න පටන් ගන්නවා ඇස්කන්නාසාදී ඉන්ද්‍රියන් ඔස්සේ. මේ අජිත මානවකය අහන්නේ එකයි සවන්ති සබ්බදී සෝතා. හැමතැනම මේ ස්රෝතයන් ගලාගෙන යනවා. සෝතානංකින් නිවාරණං. මේ ස්රෝතයන් අපි නිවාරණය කරගන්නේ කොහොමද? ඔය දෙවෙනි ප්‍රශ්න. ස්රෝතයන් රාගාදී කෙලෙස් ස්රෝතයන් එහෙම නැත්නම් පොදුවේ ගත්තාම කෙලෙස් නැමැති හිත කිලිටි කරන ධර්මයන් නැමැති මේ ස්රෝතයන් අපි කොහොමද මේක නිවාරණය කරගන්නේ? සෝතානං සංවරං බ්‍රූහි. ඒ තණ්හා ආදී ස්රෝතයන්ගේ සංවරය මට කියා දෙනු මැනවි. කේන සෝතා පිතිහියරි. ඒ තණ්හාදී ස්රෝතයන් ප්‍රහාණය කරන්නේ කොහොමද? නැත්තටම නැති කරන්නේ කොහොමද? මෙන්න මේක තමයි මේ අජිත කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය. මේකට බුදුරජාණන් වහන්සේ ඉතා වටිනා පිළිතුරක් දුන්නා. යානිසෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායේ තං පිතියරේ. අපි පළමුවෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුරු ගාථාවේ සරල තේරුම දැනගන්නට ඕන. යානිසෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණ. දැන් අර අජිත මානවකයා කිව්වනේ හැමතැනම මේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රියන් ඔස්සේ රාගාදී කෙලෙස් ස්රෝතයන් ගලාගෙන යනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා යානිසෝතානි ලෝකස්මින්. ලෝකස්මින් කියන්නේ මේ අපේ අභ්‍යන්තර ලෝකේ. ඒවා තියෙනවා නම් සතිතේ සංනිවාරණ. අනේක නිවාරණය කර ගැනීමට තියෙන පිළිවෙල තමයි සති සිහිය. ඔය සති කියන වචනය ත්‍රිපිටකයේ කොහේ තිබුණත් අදහස් කරන්නේ සතර සතිපට්ඨාන නැමැති සති. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානයන් පිළිබඳව පිහිටවා ගන්න සිහිය තමයි මේ සති යනුවෙන් අදහස් කරන්නේ.
එතකොට අර රාගාදී කෙලෙස් ස්රෝතයන් නවතා ගැනීමට තියෙන වළක්වා ගැනීමට තියෙන ක්‍රමය තමයි සිහිය පිහිටුවා ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ට රූප සද්දාදී අරමුණු ලැබුණහම ඒකේ ආදීනවය සලකලා. ඒව නැත්නම් ඒවා අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා පිළිකුල් ආදී වශයෙන් මෙනෙහි කරලා ඒක නිවාරණය කරගන්න පුළුවන්. ඒ සිහිය පිහිටුවාගෙන එසේ කිරීම ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. සති තේසං නිවාරණ. සෝතානං සංවරං බ්‍රූමි. මේ රාගාදී කෙලෙස් ස්රෝතයන්ගේ සංවරය මෙන්න මේ ආකාරයෙන් මම ප්‍රකාශ කරමි. පඤ්ඤායේතං පිතිහියරේ. මේ රාගාදී කෙලෙස් ස්රෝතයන් ගංගාවල් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නේ නැත්තටම නැති කර දමන්නේ. කොහොමද? පඤ්ඤායේතං පිතිහියරේ. ප්‍රඥාවෙන් තමයි මේ සියල්ලක්ම නිවාරණය කරන්නේ ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ පිළිතුරු ගාථාවේදී දේශනා කරනවා. මේ දෙවෙනි ගාථාවේ පඤ්ඤායේතං පිතිහියරේ කියන ගාථා පාදය ඔය චූල නිර්දේශය කියන එකේ ධම්සෙනෙමි සරියුත් මහ තෙරුන් වහන්සේ දීර්ඝ වශයෙන් විස්තර කළා තියෙනවා. අපි ඒ ගැන ටිකක් සලකා බලමු. මේ දේශනාවේ සාරවත්ම වටිනාම ටික තමයි මේ ටික. කොහොමද සබ්බේ සංඛාරා අනිච්චාති ඥානතෝ පස්සතෝ පඤ්ඤායේතේ පිතිහියන්ත. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නුවණින් දැනගන්නකොට නුවණින් දර්ශනය කරගන්නකොට ප්‍රඥාවෙන් ඒ සිත කිලිටි කර දමන රාගාදී කෙලෙස් ස්රෝතයන් නැත්තටම නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. මොනවද මේ සියලු සංස්කාර කියන්නේ? දේශනාවේ සඳහන් වෙනවා කාය සංස්කාර, වචේ සංස්කාර, මනෝ සංස්කාර කියලා තුනක්. ඊගාවට පුඤ්ඤාභි සංඛාර, කාමාවචර කුසල් සිත් 8යි පංචම ධ්‍යාන ක්‍රමයේ හැටියට ධ්‍යාන කුසල් සිත් 5යි. මේ ටිකට කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා. ඊළඟට අපුඤ්ඤාභි සංඛාර. ලෝභ මූලික අකුසල් සිත් 8යි, ද්වේෂ මූලික 2යි, මෝහ මූලික 2යි 12යි. මෙන්න මේ ටික තමයි අපුඤ්ඤාභි සංඛාර කියන්නේ. ඊළඟට තුන්වෙනි එක ආනඤ්ඤාභි සංඛාර. අර ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන. මේ අරූප ධාන කුසල් 4. ඔය ටික තමයි සංස්කාර කියන්නේ. මේ සේරම සංස්කාර කොහෙද පහළ වෙන්නේ? ගස් ගල් වලද? නෑනේ. අහසේද? පොළොවේද? කොහෙවත් නෑ. එහෙනම් පහළ වෙන්නේ කොහෙද? අපේ මේ ජීවිතයේ. ඒක තමයි පංච උපාදානස්කන්ධ. මේක තමයි පහළ වෙන්නේ.
ඔය සංඛාර කියන වචනය පොදුවේ ගන්නකොට මේ හේතුන්ගෙන් හටගත්ත ධර්මවලට සංස්කාර කියන්න පුළුවන්. දැන් මෙතන අදහස් කරන ඒවත් හේතුන්ගෙන් හටගත් ඒවා තමයි. එතකොට සංස්කාර කියන්නේ අපේ ජීවිතය. ඕකට තමයි මොකද්ද කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේත් ඕකට තමයි. එතකොට මෙන්න මේක සබ්බේ සංඛාරා අනිච්චාති අනිත්‍යයි කියලා. මොකද අනිත්‍යයි කියන්නේ? ඇති වෙනම නැති වෙනවා. උපාද වය වන්තතෝ පහළ වෙනම විනාශයටපත් වෙනවා. අනිත්‍යයි කියන්නේ ඒකයි. දැන් සම්මුති වශයෙන් බැලුවාම උපදිනවා මැරෙනවා. ඔන්න අනිත්‍යතාවය. ඔය ගස්වැල් ආදී දේවල් වුණත් පුංචි පැලෑටියක් වශයෙන් ඇති වෙනවා ටික කලක් තිබිලා මැරිලා විනාශ වෙනවා. සම්මුති වශයෙන්. පරමාර්ථ වශයෙන් ගන්නකොට අපට දැනෙන මේ අරමුණු රූප වේදනාදී දේවල් මේ සේරම පහළ වෙනම විනාශයටපත් වෙනවා. ඇති වෙනම නැති වෙනවා. අන්න ඒකයි අනිත්‍යයි කියන්නේ. උපාද වය වන්තතෝ. ඊළඟට తాවකාලිකතෝ. මේක බොහෝම සුළු කාලයක් තියෙනවා. ඒකේ විරුද්ධ පදේ තමයි සදාකාලික. අපේ ජීවිතයක් කවදාවත් සදාකාලික වෙනවද? නෑනේ. తాවකාලිකයි. බොහෝම සුළු කාලයයි පවතින. ඒ අතින් බැලුවා. අනික් අතට මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට හමු වෙන රූප සද්දාදී නිසා පහළ වෙන රාග දේශාදී ක්ලේශ ධර්මයන් සේරම බොහෝම සුළු වෙලාවයි පවතින්නේ. ඒකයි తాවකාලිකයි කියන්නේ. අනික විපරිණාමතෝ විපරිණාම නිසා අනිත්‍යයි. වෙනස් වෙනස් ආකාරවලටපත් වෙනවා. දැන් අපේම ජීවිතය ගැන බැලුවාම අපි තාක් චූටි දරුවෝ වශයෙන් හිටියා ළමයි වුණා තරුණයෝ වුණා තලතුණා වයසටපත් වුණා මහලු වයසටපත් වුණාම වෙනස් වෙලා යනවා. ඒ වගේම පරමාර්ථ වශයෙන් අපට දැනෙන අරමුණු වේදනා ආදී ධර්ම සේරම වහ වහ වෙනස් වෙනවා. මෙන්න මේ නිසා අනිත්‍යයි. එතකොට සබ්බේ සංඛාරා අනිච්චාති සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. ඥානතෝ පස්සතෝ පඤ්ඤායතේ පිතියන්ති. නුවණින් දැනගන්නකොට නුවණින් දර්ශනය කරගන්නකොට ප්‍රඥාවෙන් අර රාගාදී කෙලෙස් සේරම ප්‍රහාණය වෙනවා. භාවනා කරනවා නම් తాවකාලික වශයෙන් ඒවා යට වෙලා යනවා. ඒවා දිගට වැඩි දියුණු කරාම සහ මුලින්ම ඒවා නැති කරන්න පුළුවන් වෙනවා. ඔහොම තමයි මේ ප්‍රඥාවෙන් අර කියන ලද කෙලෙස් ගංගා නැති කරන්න පුළුවන් කියලා වතාලු. සබ්බේ සංඛාරා දුක්ඛාති. දැන් අපි සබ්බේ සංඛාරා කියලා තෝරගත්තේ මොකද්ද? අපේ ජීවිතය. මේක තමයි සියලු සංඛාර. දුක්ඛාති දුකයි. සම්පatti පීලනට්ඨේන දුක්ඛ. මේ නිතරම අපි දුකෙන් පෙළෙනවා නමුත් මේක වැටහෙන්නේ නැහැ. රාදවල් දෙකේ මුළු පැය 24ම දුකෙන් තමයි පෙළෙන්නේ. නමුත් මේක වැටහෙන්නේ නැහැ. නිතරම පෙළෙන නිසා දුකයි. දුක් කමතතෝ. ඒ දුක් ඇති වුණාම ඉවසා ගන්න බෑ, දරන්න බෑ. ඔය විලාප කියන්නේ කෑ ගහන්නේ දුක් ගැනවිලි කියන්නේ මේවා දරා ගන්න බැරි නිසා. ඒ දරා ගන්න බැරි නිසා දුක්ඛයි. දුක්ඛ වත්තුතෝ. ඒ සේරම දුක්වලට කේන්ද්‍රස්ථානයේ තමයි අපේ ජීවිතය පංච උපාදානස්කන්ධය.
ඒ නිසා දුකයි. එතකොට මේ විදිහට සබ්බේ සංඛාරා දුක්ඛාති ඥානතෝ පස්සතෝ පඤ්ඤායතේ පිතියන්ති. සියලු සංස්කාරයන් දුකයි කියලා නුවණින් දැනගන්නකොට නුවණින් දර්ශනය කරගන්නකොට අර රාගාදී කෙලෙස් ගංගාවල් සේරම නැවතිලා යනමය ප්‍රහාණය කරන්නට පුළුවන් වෙනවා. ඒගාවට සබ්බේ ධම්මා අනාත්තාති ඥානතෝ පස්සතෝ පඤ්ඤායතේ පිතියන්ති. සියලු ධර්මයන් අනාත්මයි කියලා. ආත්ම කියන්නේ සදාකාලිකයි කියන එකයි. ඔය ආත්ම අනාත්ම ගැන විස්තර කරනවා නම් ඒකට වෙනම ධර්ම දේශනයක් ඕන. මේ ජීවිතය පංච උපාදානස්කන්ධය අනාත්මයි අවසවත්ත නට්ඨේන. තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බෑ. තමන්ට කීකරු කරගන්න අවනත කරගන්න බෑ. එහෙම පුළුවන් නම් කවුද ඉතින් ජරාවට යනවට කැමති? ලෙඩ දුක් හැදෙනවට කැමති කවුද? ඒව නවත්ත ගන්න පුළුවන්. එහෙම නවත්තන්න බෑ. රූපංච හිදම් භික්කවේ අත්තා භවිස්ස නයිදං රූපං ආබාධාය සංමත්තේ. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ මේක ආත්මයක් නම් ඔය ආබාධේ දුක් පිණිස හේතු වන්නේ නැහැ කියලා. තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බැරි නිසා අනාත්මයි. අසාමි කට්ඨේන. මේකට හිමිකාරයෙක් නැහැ. ඒ වුණාට අපි නම් කියනවා අම්මා තාත්තා ආදී වශයෙන් නොයෙක් මේ අයිතිවාසිකම් කියනවා. ඒ කිව්වට හිමිකාරයෙක් නැහැ. තමන්ට අයිති නම් තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අම්මා තාත්තට ලෙඩ හැදෙනකොට පුළුවන් ද නවත්තන්න බෑනේ. මොකද තමන්ට මේ හිමිකමක් නැහැ. අම්මා තාත්තා මරණයටපත් වෙනකොට නවත්තන්න පුළුවන්. බෑ. තමන්ට අයිතිවාසිකමක් නැහැ. අසාමි කට්ඨේන කියන්නේ ඒකයි. එහෙම අනාත්මයි. ඊළඟට ශුන්‍ය තට්ඨේන. ශූන්‍යයි කියන්නේ මොනවත් මේකේ ගත යුතු දෙයක් නැහැ කියන එක. දැන් ශූන්‍යාගාර කියන්නේ ගයක් නැහැ කියන එකද? නෑනේ. ගේ ඇතුලේ මොනවත් නැහැ කියන එකයි. දැන් හිස් වාජනය කියන්නේ හිස් කලය කියන්නේ. හිස් කලය කියන්නේ කලයක් නැතෑ කියන එකද? නෑනේ. කලය ඇතුලේ මොනවත් නැහැ කියන එක. ඒ වගේ ශුන්‍ය කියලා කියන්නේ නිවාසේ කාරක වේදක අදිඨායක විරහේන ශුන්‍ය තට්ඨෝ කියලා දේශනාවේ තියෙනවා. මේක ඇතුලේ වාසය කරන්නෙක් නැහැ. ඉස්සර බුද්ධ කාලේ ඇතම් දෘෂ්ටිගතිකව හිටියා. ඒ අය කිව්වා මේක ඇතුලේ පුංචි අපේ ශරීරය වගේ පුංචි එකක් තියෙනවා ඒක සදාකාලිකයි කියලා. එහෙම කෙනෙක් නැහැ. ඒ වගේම කාරක කියන්නේ අපේ ශරීරයෙන් අපි කටයුතු කරනවා, කතා බස් කරනවා, මේ ඉරියව් පවත්වනවා, මේව කරවන කෙනෙක් නැහැ. එදා හිටිය හැම කියන අය මේ ශරීරයේ ඇතුලේ ඉන්නවා කෙනෙක්, මේවා කරවන කෙනෙක්, පුංචි කෙනෙක්. ආත්මය කියන්නේ ඒක තමයි. එහෙම කරවන කෙනෙක් නැහැ. ඒ වගේම වේදක කියන්නේ විඳින කෙනෙක්. දැන් අපි කියනවානේ අහවලා සැප විඳිනවා, අහවලා දුක් විඳිනවා කියලා. සම්මුති ව්‍යවහාරයෙන් කියනවා. කවුද මේ කිව්වට විඳීම කරන කරතුරු? දුක විඳින කරතුරු කෙනෙක් නැහැ. සැප විඳින කරතුරු කෙනෙක් නැහැ. කවුද එහෙනම් විඳින්නේ? වේදනාවම තමයි විඳීම කරන්නේ. විඳීමේ කරතුරු වේදනාවමයි. ඕක තේරුම් ගත්තනම් ඔය සේරම දෘෂ්ටි ඉවර වෙලා යනවා. විඳීම කරන්නේ වේදනාවමයි. අදිඨායක කියන්නේ ප්‍රධානත්වයේ දරන කෙනේ කවුරුවත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේ සියලු සංස්කාරයන් නැමැති අපේ ජීවිතය
අනාත්මයි කියලා නුවණින් දැනගන්නවා නම් නුවණින් දර්ශනය කරගන්නවා නම් පඤ්ඤායේතේ පිතියන්ති ප්‍රඥාවෙන් අර රාගාදී සියලු කෙලෙස් ධර්මයන් කෙලස් ගංගා ප්‍රහාණය වෙනව නැත්තටම නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊගාවට යංකින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති ඥානතෝ පස්සතෝ පඤ්ඤායතේ පිතියන්ති. ඔය විස්තර කරලා තියෙන හැටි. මේ ලෝකෙට මොනවාරි හේතුන්ගෙන් පහළ වුණා නම් ඒ හැම එකක්ම විනාශයට පත්වලා යන සුළුයි. දැන් අපි මේ මනුස්ස ජීවිතයක් ලබලා තියෙන මේ හේතුන්ගේ ඵලයක්. අතීතයේ අපි කුසල කුසලයන් කරලා ඒ කුසල කුසලයන් නැමැති හේතුව නිසා අද මේ මනුස්ස ජීවිතේ නැමැති ඵලයක් ලබලා තියෙනවා. එතකොට අර හේතුන්ගෙන් හටගත්ත ඵලය ඒක හැමදාම තියෙන එකක් නෙමෙයි. නිරෝධ ධම්ම. නැති වෙලා යනවානේ. අපි මරණයටපත් වෙනවා. යම් දවසක මරණයටපත් වෙනවා. ඉතින් මේ ලෝකේ යමක් හේතුන්ගෙන් පහළ වුණා නම් ඒ සේරම විනාශයට පත්වලා යන සුළුයි කියලා නුවණින් දකින්නකොට නුවණින් දැනගන්නකොට තමන්ගේ හිතේ පහළ වෙන මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ඔස්සේ පහළ වෙන රාගාදී සියලු කෙලෙස් ගංගාවල් නැවතිලා යනවා ප්‍රහාණය වෙනවා නැත්තටම නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මේ අජිත මානවකයාට දේශනා කරනවා. ඉතින් මේ පිළිබඳව තව දීර්ඝ විස්තරයක් තියෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා ආදී වශයෙන් ඒවා විස්තර කිරීමට අපට කාලය ලැබෙන්නේ නැහැ. දැන් ශ්‍රාවකයන්ට වැටහෙන්න ඇති මේ අජිත මානවකේ අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ වටින පිළිතුරක් දී වදාළා. මොකද්ද? සෝතානං සංවරං බෝහි කේන සෝතා පිතියරි. කොහොමද මේ තණ්හාදී කෙලෙස් ස්රෝතයන් සාමුලින් විනාශ කරන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක ගන්නකොට දැන ගන්නකොට මේ සේරම ප්‍රහාණය වෙලා යනවා නැත්තටම නැතිලා යනවා කියලා. ඉතින් පින්වත්නි අපට ලැබිලා තිබෙන කාලය අවසන් වේගෙන යන්නේ. අදත් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වතුන් පිරිසක් ඉන්නවා. ඒ පිළිබඳව මං ඉතා කෙටියෙන් දැන් සඳහන් කරනවා. විශ්‍රාමලත් දකුණු පළාත් සභා වේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ම වරයෙකුව සිටි UDD ගුණතුංග මහතා පරලෝ සැපත්ව වසර 12ක් අනුස්මරණය කිරීම සහ දෙටුපුත් සුජීව ශ්‍රීමාල් ගුණතුංග පරලෝ සැපත්ව 7 වන වසර අනුස්මරණය කිරීම සහ දෙපාර්ශවයේම මියගිය මව්පියන්ට සහ ඥාතීන්ට පින්පෙත් පැමිණවීම සහ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් දරු මුණුබුරන් ඇතුළු පවුලේ සෑම දෙනාට නිදුක් නිරෝගී සුව පැතීම වෙනුවෙන් දායකත්වයේ දරන්නේ පානදුර බෙක්කේගම සුගත නන්දාරාම පාර 74 ඒ නිවසේ රුක්මනී ගුණතුංග ඇතුළු දරු පිරිස. ගම්පොළ කුරුඳුවත්ත නවනගරයේ පැල්ලපිටියේ විසූ ගංගහගෙදර ගුණදාස පියාණන් අභාව ප්‍රාප්ත වී වසර 10ක් පිරීම සහ චන්ද්‍රිකා ගංගහගෙදර මහත්මියගේ නන්දනීය වූ එස් සෙගොඩවත්ත මහත්මිය පරලෝ සැපත් වී වසරක් පිරීම වෙනුවෙන් සහ පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් පැමිණවීම සහ
වසන්තා ශ්‍රියානි ගඟහගෙදර බාලදියණියගේ දෙසැම්බර් 30 වන දිනට යෙදෙන උපන්දිනයට සුබ පැතීමත් කේනන්දාවතී පෙරේරාගේ වැඩිමහල් දියණිය වන හේමමාලී ගුණවර්ධන මෙණිවියටත් ගඟහගෙදර අබේ ගුණවර්ධන ධර්මසිරි අබේරත්න ආනන්ද අමරකෝන් මානෙල් අමරා චන්ද්‍රිකා පද්මා සහ වසන්තා ශ්‍රියානි ඇතුළු සැමට නිරෝගී සුව සහ චිරජීවනයේ පැතීම වෙනුවෙන් දායකත්වයේ දරන්නේ ගම්පල කුරුඳුවත්ත නවනගරයේ පැල්ලපිටියේ පන්සල අසල 44A නිවසේ හේමමාලී ගුණවර්ධන මෙනෙමිය ඇතුළු පිරිස. පන්නිපිටිය මහල්වරාව රජයේ ගුරු සේවයෙන් විශ්‍රාමික පියසෝමා දහනායක මහත්මියටත් මාතර බණ්ඩත්තර විසූ DAD යාපා පියාණන්ට සහ ෆ්‍රැන්සිනා මුණසිංහ මෑණියන් සහ මාතර වල්ගම විසූ ජේමස් මුණසිංහ සීයා සහ දයානන්ද මුණසිංහ සහ චන්ද්‍රදාස මුණසිංහ ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් පැමිණීම සහ පවුලේ සමට සෙත් පැතීම වෙනුවෙන් දායකත්වයේ දරන්නේ පන්නිපිටිය මහල්වරාව විශ්‍රාමික පරිපාලන නිලධාරී LKY දහනායක මහතා. ඉහළහංවැල්ල ලේකම් නිවසේ විසූ ජේත් එම් පුංචි බණ්ඩා රෙජිස්ට්‍රාර් රාලහාමි පියාණන් සහ එම නිවසේ විසූ ජේච්චම් මුතුකුමාරයාමි මෑණියන් මියගොස් අද දිනට වසර 4ක් පිරීම නිමිත්තෙන් සහ පනාදර අලුත් වත්තේ විසූ CM උක්කු අම්මා මෑණියන්ට සහ පනාදර අලුත් වත්තේ විසූ CM කිරිබණ්ඩා පියාණන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පින් පැමිණවීම වෙනුවෙන් දායකත්වයේ දරන්නේ පනාදරගම පනාදරේ JHM පියසීලී කුමාරිහාමි මහත්මිය. මහරගම පන්නිපිටියේ විසූ ගාර්දියස් පීරිස් ගුණතිලක මහත්මයා සහ දයා ගුණතිලක මහත්මයා මමලින් පෙරේරා මහත්මිය ශීලා වල්පිට මහත්මිය ප්‍රමුඛ මව්පිය නෑදෑ හිතමිත්‍ර මිය පරලොව ගිය සැමට පින් පැමිණීම උදෙසා සහ සැමට සෙත් පැතීමට දායකත්වයේ දරන්නේ මහරගම පන්සල පාර 79 නිවසේ පරිවේසී හදැති වීරිය වෙනුවෙන් ගැමුණු ගුණතිලක මහත්මයා විසින් නිකවැරටිය කරකොලේ විසෝ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී DM මාලනී දිවාකර මහත්මිය පරලෝ සැපත් වී මාස 3ක් අද දිනට පිරීම වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සඳහා දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ට පින් පැමිණීම සහ පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට සෙත් පැතීම වෙනුවෙන් දායකත්වයේ දරන්නේ උහුමිය මාස්පත රුක්කත්තන පදිංචි පවුලේ සහෝදර ඥාතීන් සමග අංක 147 නිවසේ DMN දිවාකර මහත්මයා. කඩවත මහර නුගේගොඩ උද්‍යානවත්තේ අද උපන්දිනයේ සමරන ලීලා හතුරුසිංහ මෑණියන්ට සහ පවුලේ සමට නිදුක් නිරෝගී දිවියක් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ නැසී ගිය ලීලා හතුරුසිංහ මෑණියන්ගේ දෙමාපියන්ටත් ස්වාමි පුරුෂයා MG ජයනන්ද මහතාටද දියණිය චන්ද්‍රිකා රත්නකුමාරි මෙනෙවිය මිනිබිරිය සෙව්මිනි කේශරා දියණිය ඇතුළු මියගිය පවුලේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම වෙනුවෙන් දායකත්වයේ දරන්නේ කඩවත මහරණුගේගොඩ උද්‍යානවත්තේ 37 1 නිවසේ MG ඉන්ද්‍රා හේමමාලී සහ දූදරු මුණුබුරු මිනිබිරිය. ඉතින් පින්වත්නි පැයකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කිරීමෙන්
ඒ වගේම ධර්ම පූජා පැවැත්වීම් ආදී වශයෙන් සිද්ධ කළ උදාර පුණ්‍ය ධර්මයන් ඒ නම් සඳහන් කළ සියලු පින්වතුන්ට හිමි වේවා. ඒ අය සැපයෙන් සැපයටපත් වෙත්වා කෙලවර නිවන් සුවයෙන් සැනසීම ළඟා කරගනිත්වා. ඒ වගේම ඔබ හැම දෙනාටමත් මේ උදාර පුණ්‍ය බල මහිමේ හේතු කොටගෙන ඊතා ඉක්මනින් සියලු සංසාර දුකින් අත මිදී ලබන ශාන්ත අමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියන පැත්තම තමයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදාති. අද ධර්මානුශාසනා පැවැත්වුවේ පොල්ගස්සෝ විට වෙනිවැල්කොළ ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය කොට්ටාවේ සුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ ඉටු කරන උදාරතර ශාසනික මෙහෙවර තවත් ලෝ සතහට බෙදා දෙන්නට ශක්ති ධෛර්ය නොඅඩුව ලැබේවායි නිදුක් නිරෝගී සුව ලැබේවායි අපි සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් මෙලෙස සවන් දී ඉන්න ඔබටද පුළුවනි ධර්මදේශනාව සඳහා දායකත්වයක් ලබා ගැනීමට විමසන්න අපේ දුරකථන අංකයෙන් 0112 697 140. ආගමික අංශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 0112 697 140. තෙරුවන් සරණයි.